මාතෘකාව දාගන්න උදේ වර්ගඵලය. අපි අද කතා කරන වර්ගඵලය මුලින් ඉඳලම කතා කරමු සම්පූර්ණයෙන්ම වෘත්තයේ වර්ගඵලය තමයි ඇත්තටම 10 වසරේදී තියෙන්නේ. ඒ වුණාට අනිත් තල රූප වලත් වර්ගඵලය අපි ඉගෙන ගන්න ඉපේ. මේ තමයි මුලින් ඉඳලම කතා කරමු. දාගන්න මාතෘකාව වර්ගඵලය. මුලින්ම බලමු සමචතුරස්‍රයක ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කොහොමද ඔයගොල්ලෝ දන්නවද නේ? කවන්න අපි ඒකත් ටුට්ටක් බලමු. සමචතුරස්‍රයක් ගත්තොත් සමචතුරස්‍රයක් කියන්නේ පාද හතර සමාන එකේ නේ. ඉතින් මේකේ එක පැත්තක දිග අපි a කියලා ගත්තොත් හරි. ඒතර මේ පැත්තත් a නේ. මෙයාගේ වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. හරි. එහෙනම් දිග a පළල a. ඒ කියන්නේ a වර්ගය කියලා උන අපිට කියන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ මෙන්න මේකයි. මේ උදාහරණයක් තමයි මේ සිම්පල් a දාලා හදලා වෙන්නේ. ඒක මතක තියාගන්නවට වැඩිය මතක තියාගන්නවට ඍජුකෝණාශ්‍රයක සමචතුරස්‍රයක වර්ගඵලය කියන්නේ කවුද? දිග වැඩි කිරීම පළල කියන එක. ඊළඟට අපි ඍජුකෝණාශ්‍රයක් ගත්තොත් මේකේ දිග a කියලා ගන්නවා මම පළල b කියලා ගන්නවා. ඒතකොට ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ මොකද්ද? දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. එහෙනම් ඒකේ දිග a පළල b. ඒ කියන්නේ ab කියලා ඕනනම් ගන්න පුළුවන්. හරි. ඔය දෙක රක් ගාලා ලියලා ගන්නකො. ඒතකොට මතක තියාගන්න ඕන ඍජුකෝණාශ්‍රයකයි සමචතුරස්‍රයකයි වර්ගඵලය කියන්නේ කවුද? දිග වැඩි කිරීම පළල. හරි. අපි තල රූප වල කතා කරමු ඊට පස්සේ ධන රූප වල කතා කරනවා පස්සේ. මේකට කියන නම සමචතුරස්‍රය. සමචතුරස්‍රය. මේක ඍජුකෝණාශ්‍රය. හරි. ඊළඟට අපි බලුවොත් මේකෙන් අපි ටිකක් ගණන් හදාගෙන යනවා ත්‍රිකෝණය. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහමද? අපි ත්‍රිකෝණයක මෙන්න මේ පහලින් තියෙන හරි. අපි මෙයාට කියනවා ආධාරකය. මේ පාදයට අපි කියනවා ආධාරකය කියලා. හරි. මේක අපි හිතමුකෝ සිම්පල් a කියලා. ආධාරකය කියන්නේ a. එතකොට ත්‍රිකෝණයක අනිවාර්යයෙන්ම අපි ලම්බ උසක් ගන්න ඕනේ. හරි. ලම්බ උස. මේකට අපි කියනවා ලම්බ උස. ලම්බ උස අපි කියමුකෝ h කියලා. හරි. එහෙනම් ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. භාගයයි ආධාරකය කියන්නේ a ලම්බ උස කියන්නේ h. හරි. ඔන්නෝම තමයි එතකොට එන්නේ. හරිද? ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද්ද පුතේ? භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඉතින් දැන් ඔය ලම්බ උස කියන එක එක ත්‍රිකෝණ වලට එන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. හරි. මේක ත්‍රිකෝණය ඇතුළෙන්ම එන්න පුළුවන්. දැන් සමපාද සමද්විපාදය වගේ නම් ගොඩක් වෙලාවට ඇතුළෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු කෝණික ත්‍රිකෝණ වලදී ඍජුකෝණික ත්‍රිකෝණ දැන් ඍජුකෝණික ත්‍රිකෝණයක් ගත්තොත් ඒකේ පාදයක් විදිහටම තමයි දැන් ඔය ලම්බ උස කියන එක නයි ඉන්නේ කොහොමද? ඒක නම් පාදයක් විදිහට. මේ
ඒකේ පාදකනම තමයි ලම්බ උස කියලා කියන්නේ. මේකට තමයි අපි ඍජු කෝණ ත්‍රිකෝණයක් ගත්තොත් ලම්බ උස කියලා කියන්නේ. හරි? එතකොට අපි සාමාන්‍ය මහා කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් මහා කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් උදේ ඔය ලම්බ උස මේ ත්‍රිකෝණයට එළියෙන් එන්න පුළුවන්. හරි? ත්‍රිකෝණයට එළියෙන් එන්න පුළුවන් මෙන්න මේ ලම්බ උස. එතකොට මෙන්න මේක තමයි ලම්බ උස වෙන්නේ. ඔය ලම්බ උස එක එක ත්‍රිකෝණ අනුව එන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. හරි? සුළු කෝණී ත්‍රිකෝණයක්, සමබාහු ත්‍රිකෝණයක්, සමද්විපාද වගේ නම් සාමාන්‍යයෙන් ඇතුලෙන් එනවා. හරි? එතකොට මේ විදිහේ මහා කෝණී ත්‍රිකෝණයක් වගේ නම් ලම්බ උස එළියෙන් එන වෙලාවලු තියෙනවා. ත්‍රිජු කෝණී ත්‍රිකෝණයක් අපි ගත්තොත් ලම්බ උස පාදයක් විදිහටම තමයි එන්නේ. හරි? එතකොට හැමතිස්සෙම ආධාරක වෙන්නේ මෙන්න මේ හැට තියෙන කෙනා. හරි? මේ ලම්බ උස වැටලා තියෙන පාදේ තමයි. ලම්බ උස වැටෙන කෙනා තමයි ආධාරකය වෙන්නේ. හරි? ලම්බ උස වැටෙන කෙනා. අණුවේ කෝණය හදන්නේ ලම්බ උසත් එක්ක අණුවේ කෝණය හදන කෙනා තමයි ආධාරකය කියලා කියන්නේ. හරි. දැන් ගණන් ටිකක් දාමු. අපි ගණන් ටිකක් හදාගෙන යමු මේකෙන්. ඔයගොල්ලෝ දන්නවා ඇති. හරි. මම මෙහෙම ගානක් දාන්නම්. ලියා ගන්නකො ටක් ගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය කියලා කියන්නේ ආදා භාගයක් ආධාරකයකම කිරීම ලම්බ උස. ආධාරකය කියලා කියන්නේ කවුද? ලම්බ උස වැටෙන කෙනා. හරි ලම්බ උසත් එක්ක අනුවේ කෝණය හදන කෙනා කියලා මම තියාගන්නකො ආධාරකය. ඒතර ලම්බ උස එක එක ත්‍රිකෝණ අනුව වෙනස් වෙනවා. හරි සමහර ත්‍රිකෝණ වල ඇතුලෙන් එනවා. සමහර ත්‍රිකෝණ වලට දැන් මේ මහා කෝණ ත්‍රිකෝණ වලට නම් එළියෙන් එනවා. හරි. මේ ගාන හදන්න බලන්න එනවා. මේක උදේ සමචතුරස්‍රයක්. හරි. මෙයා සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් ඇතුලේ ඔන්න ඔය විදිහට ත්‍රිකෝණයක් තියෙනවලු. මේකේ පාදයක් 12යිලු. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. හරි? ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. හොයන්න බලන්න. සමචතුරස්‍රයක් ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. හරි. හොයලා කියමු බලන්න. chat එකට දාන්න බලන්න. කීයද ආවේ? ලම්බ උස දීලා නැහැ. හැබැයි ලම්බ උස හිතුවොත් හොයාගන්න පුළුවන්. චුට්ටක් හිතන්න ඕනේ. එතන තමයි ගාන තියෙන්නේ. ඔව්. ඔව්. ඔව්.
කොහොමද දැන් අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ගියාම හරි මේකේ මේ සමචතුරස්‍රයක් දීලා තියෙන එකේ තේරුම මොකද්ද දැන් මේ පාදේ 12යි හරි දැන් අපි ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද්ද පුතේ භාගය ආධාරකය ගුණ කිරීම ලම්බ උසනේ ආධාරක ගුණ කිරීම ලම්බ උස එහෙනම් ආධාරකයේ දීලා තියෙනවා 12යි ආධාරකය 12යි මේ පාදෙන් 12 හරි මේක සමචතුරස්‍රයක් නේ එහෙනම් පුතේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන ලම්බ උස කියන්නේ කවුද? එයක් සමානයි මෙන්න මේ දිගට. ඒතර මේ දිග කියන්නේ කීයද? මේක සමචතුරස්‍රයක් නිසා මෙන්න මේ දිගත් 12යි. ඒ උසම නේද මේ ඇතුළේනුත් තියෙන්නේ. එහෙනම් මේකේ ලම්බ උසත් කියන පුතේ 12යි. දැන් මේ දෙකට 12 බෙදද හැකි 12 දෙකෙන් බෙදුවම 6යි. 6 වරක් 12 කියන්නේ වර්ග සෙන්ටිමීටර් 72යි. වර්ගඵලයක් නුවන්නේ. අනිවාර්යෙන් අපි හොයන එකකය වර්ග වෙනවා. හරි සෙන්ටිමීටර් නෙවෙයි එතකොට වර්ග සෙන්ටිමීටර් 72යි. කියලා වුණා හරි. තේරුම් නැති කවුරුහරි ඉන්නවද? නෑනේ. තේරුම් ගන්නද? හරි. මේක හදන්න බලන්නේ නැහැ ඊළඟට. මේකේ වර්ගඵලය හොයන්න. දැන් මේකේ උදේ වර්ගඵලය හොයන්න ගියාම මොකක් නැද්ද? ආධාරකයේ දීලා නැහැ. හරි? ආධාරකයේ දීලා නැහැ. ඒතකොට ආධාරකේ කොහොමද හොයාගන්නේ? දැන් මේක අපිට පේනවා මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දීලා අනිත් පාදේ හොයාගන්න අපි දානවා මොකද්ද? පයිතගරස් ප්‍රමේය. ඊයේ කියලා දුන්නේ නේ. ඊයේ කියලා දුන්නා මම පයිතගරස් ප්‍රමේය දැම්මනම් මේ පාදේ හොයාගෙන දැන් මේ ආධාරකේ නැහැනේ ලම්බ උසනම් තියෙනවා. එහෙනම් අපි මෙතනට x කියලා දාගමු. x කියලා දාගෙන පයිතගරස් ප්‍රමේය ලියමු. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ? මේ අංශක 90 කෝණේ හැදලා තියෙන පාද දෙකේ වර්ගවල එකතුව ඒ කියන්නේ x වර්ගය ධන 8 වර්ගය සමාන නොවුව කාටද? කර්ණය පාදයේ දිගේ වර්ගය. හරි? එහෙනම් x වර්ගය 8 වර්ගය කියලා කියන්නේ 64යි 10 වර්ගය කියන්නේ 100යි. හරි? එහෙනම් මේ 64 මෙහෙන් අඩු කරා නම් x වර්ගයට මේ 64 මෙහෙට දාන්න බෑයි අපි. ඒක 100න් 64ක් අඩු වුණාම 36යි කියලා එනවා. x වර්ගය සමානයි 36යි. එහෙනම් දෙපැත්තටම වර්ගමූලය දානවා. අපි ලියමු 36ක් කාගේ වර්ගයේද? දැන් මේ වර්ගයට වර්ගමූලය අයින් වෙලා යනවනේ. මෙයාගේ 36 කියන්නේ කවුද? 6 වර්ගයේ වර්ගමූලය. එහෙනම් අයින් වෙලා යනවා x සමානයි සෙන්ටිමීටර 6යි. හරි. එහෙනම් මුදේ ආධාරක පාදේ හොයාගත්ත අපි කීයද? 6යි. දැන් එහෙනම් දාමු සූත්‍රය ත්‍රිකෝණයක වර්ගඵලය සමාන කවුද? භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. හරි? එහෙනම් භාගයයි ආධාරකය අපි හොයාගත්ත 6යි ලම්බ උස 8යි. මෙයාට කපුණා 3යි. 3 වරක් 8 වර්ග සෙන්ටිමීටර් 24යි. හරි? වර්ග සෙන්ටිමීටර් 24යි. කියලා එනවා. ඒ ඔය විදිහට දැන් මෙතන හොයන්න තිබ්බ කාරණා තමයි මොකද්ද? ත්‍රිකෝණයක් දීලා ආධාරක පාදේ දීලා තිබ්බේ නැහැ. ඒතකොට අපි දැනගන්න ඕන පයිතගරස් ප්‍රමේය දාලා ඒක හොයාගන්න. හරි? ඊළඟට බලමු මෙන්න මේ විදිය ගානක්. මේ උස HU හරි ලියාගන්න මේකේ වර්ගඵලය මේ ගාන උඩින් ලියාගන්න උදේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84 නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84 නම් HE අගය සොයන්න වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84 නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84 නම්
HE අගය අහනවා. HE අගය සොයන්න. හරි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84 නම් HE අගය. හරි. හදලා කියන්න බලන්න. H කීයද කියලා. මම try කරන්න වෙලාව දෙන්නම්. මම ඊට පස්සේ ඔය ගානේ කියලා දෙන්නම්. හරි. මුලින්ම ඔයගොල්ලෝ හිතලා බලන්න. දැන් ඔතනට කාට හරි පයිතගරස් දාන්න ඉතුරු නම් වැරදි. හරි. පයිතගරස් දාන්න ඉතුරු නම් වැරදි. ඒක එන්නේ නැහැ. එහෙනම් වෙන විදියක් හිතන්න බලන්න. ඔව්. ඔව්. මොකද කරන්නේ? දැන් මුදේ මේකේ අපි ගත්තොත් හරි මෙහෙම ලියන්න පුළුවන් අපිට කවුද වර්ගඵලය සමානයි භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි වර්ගඵලය දීලා තියෙනවා. කීයද? වර්ගඵලය දීලා තියෙනවා 84. අර ඊ අපි හැබැයි ඡාපදික දුන්නා වගේ. අන්න ඒ වගේ තමයි 84 දීලා තියෙනවා භාගයක් ආධාරකයේ උසක් දීලා තියෙනවා 12යි ලම්බ උස තමයි පුතේ මේ නොකිය හොයන්න කියන්නේ. අපි එහෙනම් h කියලා දාගමු. ඒතර මෙයාට මෙයා කැපිලා යනවා 6යි. එහෙනම් එනවා 6යි x සමානයි 84යි. දැන් h හොයන්න නම් දෙපැත්තම 6ෙන් බෙදන්න ඕනේ. එහෙනම් h සමානයි කීයයි කියලා එනවා අපිට. එතකොට 14යි සෙන්ටිමීටර කියලා එනවා. එතකොට සෙන්ටිමීටර. හොඳේ. පාදක දිගටනේ අපි හෙව්වේ. එතකොට වර්ග සෙන්ටිමීටර වෙන්නේ නැහැ. 14යි සෙන්ටිමීටර. තේරුණාද? මොකද්ද මේකේ වර්ගඵලය 84යි කියලා කිව්වා. හරි කියලා මේ පාදයක් තමයි අහන්නේ. උදේ පයිතගරස් දාන්න බෑ කියලා කිව්ව හේතුවයි. පයිතගරස් දාන්න මොකද්ද? පාද දෙකක අගයක් දෙන්න ඕනේ. හරි පාද දෙකක අගයක් දුන්නොත් තමයි තුරු පාදය ගන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන එක අගය. එහෙනම් පයිතගරස් දාන්න බෑ කීයටවත්. හරි හැබැයි දත්තයක් දීලා දෙනවා කවුද? වර්ගඵලය 84යි. එහෙනම් අපි ලියන සූත්‍රය වර්ගඵලය සමානයි භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඒතර වර්ගඵලය දීලා තිබ්බ 84යි කියලා. එහෙනම් අපි ඒක දැම්මා දාලා හැදුවා. හරි ඊළඟට මම ගෙදරට ගානක් දෙනවා මේක ගෙදරදී හදන්න. දැන් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60 නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60 නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60 නම් HE උස සොයන්න HE අගය සොයන්න වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60 නම් HE අගය සොයන්න. මේකෙන් තහනවා HE අගය. මේක ගෙදර වැඩ. හරි. මේක දැන් පොඩ්ඩක් හිතන්න බලන්න. මම මේ වෙලාව දෙන්න ඕගොල්ලන්ට චුට්ටක් මුලින්ම හිතන්න ඊට පස්සේ මම කියලා දෙන්නම්. ඕකේ HE අගය හොයන්න ඕනේ. මෙන්න මේ කෙලින් කියන ලම්බය තමයි h කියලා කියන්නේ. මේ හරහට කියලා තියෙන ලම්බයේ දිග 16යි. මේ පාදේ 15යි මේ පාදේ 12යි. හරි. h උස හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? පොඩි වෙලාවක් දෙන්නම් නියම් විනාඩි 3ක් වගේ දෙන්නම් හිතන්න බලන්න. ඔය විදිහ ගණන් කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් පුතේ.
දැන් කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ඉතින් මේක එකම ත්‍රිකෝණේ ලම්බ උසවල් දෙකක් නේ දීලා තිබ්බේ ඒකුත් 16 වෙන්න බැරිද? බෑ. පයිතගොරස් දාන්නත් බෑ. හරි පයිතගොරස් දාන්නත් බෑ. මොකද මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් කියලා කියලත් නැහැ. ඒක මොකද පයිතගොරස් දාන්න බෑ ඔකට. කොහමද ඔක හදන්නේ? පයිතගොරස් දාන්නත් බෑ. h 16 වෙන්නෙත් නැහැ. හරි. දැන් මෙහෙම කරමු උදේ. මම දෙකක් ලියනවා කරුණු දෙකක්. හරිද? ඔයගලන්ට මෙන්න මේ පැත්තෙන් පේනවා නේද මේ 15 ගත්තොත්. හරි? 15 ආධාරකයේ විදිහට ගත්තොත් ලම්බ උස වෙන්නේ කවුද? 16. හරි මම එහෙනම් ඒක ලියනවා භාගයක් ආධාරකයේ විදිහට ගන්නවා 15 ලම්බ උස 16. හරි? එතකොට එනවා නේද මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මම දැන් තව එකක් ලියනවා. ඔන්න බලන්න. මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය මේ පැත්තට ගන්නවා. මේ 12 ආධාරක පාදයේ h ලම්බ උස විදියට. භාගයක් ආධාරකයේ කියන්නේ 12යි ලම්බ උස කියන්නේ h. මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් මේක හිතලා කියන්න. ඔය දෙන්න මොනව වෙනවද? ඔය ලියපු දෙන්න මොනව වෙනවද? මේ පැත්තට දැන් මෙන්න මේ 15 ආධාරක පාදය කියලා හිතුවොත් ලම්බ උස වෙන්නේ 16 නේ පුතේ. මම ඒක ලිව්වා. එතකොට එන්නේ කවුද මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඊළඟට මේ 12 ආධාරක පාදය කියලා හිතලා 12 ආධාරක පාදය විදිහට අරගෙන ලිව්වා මම මොකද්ද 12 ආධාරක පාදේ නම් ලම්බ උස h. එතකොට එන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය. එහෙනම් මේ දෙක මොනව වෙනවද? අන්න හරි. හරි. මේ දෙන්නගෙන් මෙන්නේ මොකද්ද? එකම ත්‍රිකෝණේ වර්ගඵලය. නේ? මේ දෙන්නගෙන් මෙන්නේ එකම ත්‍රිකෝණේ වර්ගඵලය. මේ එකම ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න දෙපැත්තකට දාලා තියෙනවා. එහෙනම් මේ දෙන්න මොනව වෙනවද? සමානයි. ඔතනින් h හොයාගන්න පුළුවන්. ඒතර හොඳට මතක තියාගන්න මේ විදිහේ ගානක්. හරි. මේ කොහොමද මේ 15 ආධාරක පාදයේ විදිහට හිතුවොත් පුතේ ලම්බ උස වෙනවා 16. ඔන්න ඒක ලිව්වා. එතකොට එනවා අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඊළඟට මම 12 ආධාරක පාදයේ විදිහට ගත්තා. එතකොට ලම්බ උස වෙන්නේ h. අන්න ඒකටත් සමීකරණ ඒකත් ලිව්වා. එතකොට මේ දෙන්නගෙන් මෙන්නේ මොකක්ද මේ ත්‍රිකෝණ වර්ගඵලය. නේ? එකම ත්‍රිකෝණ වර්ගඵලය මේ දෙන්නගෙන් මෙන්නේ. එහෙනම් මේ දෙන්න සමානයි. මේ ලියපු දෙක සමානයි. එහෙනම් මෙතන සුළු වෙනවා මේ 2යි 16 බෙදෙනවා 8යි. 16 දෙකෙන් බෙදෙනවා 8යි. එතකොට මෙතනින් එනවා 15 වරක් 8. මම මේක සුළු කරන්නේ නැහැ. අහුම්ම තියාගන්නවා. මේ දෙන්න බෙදුනම වෙනවා මෙතනින් 6යි. 6යි h කියලා එනවා. එහෙනම් අපි දෙපැත්තම 6ෙන් බෙදුවොත් 6ෙන් බෙදමු 15යි 6යි 3ෙන් බෙදෙනවා 3ෙන් බෙදුනම 2යි 15 බෙදුනම 5යි 8 දෙකෙන් බෙදුනම 4යි. එහෙනම් h එනවා කීයයි කියලාද? සෙන්ටිමීටර් 20යි. හරි h කියන්නේ සෙන්ටිමීටර් 20යි. තේරුණාද? කාටද ප්‍රශ්නයක් තියෙනවද? මේක හදන්න බලන්න එහෙනම්. ඒකෙත් h හොයන්න තියෙන්නේ. බෑ. එහෙම දාන්න බැරි ඇයි?
මේකට පයිතගරස් දානවා නම් 12 ගන්න බෑ. එහෙනම් මෙන්න මේ දිග ගන්න ඕනේ. මෙතන දිග 15 වාරක් පයිතගරස් දානවා නම් මේ දිග ඕනේ. ඒ දිග හොයන්න කිසිම සාධකයක් නැහැ. තේරුණා? එහෙනම් ගන්න මෙහෙම කිව්වනම් සමහරවිට මේක සමපාද ත්‍රිකෝණයක්. ඔය h කියලා කෙනෙක් කියනවා මේකේ උච්චයක් මොකක් හරි කිව්වනම් ඔන්න 12 දෙකට බෙදලා 6යි කියලා අරගෙන ඔන්න එහෙම කරන් තිබ්බා. මොකෝත් කිසිම දත්තයක් නැහැ. ඒතර මේක තමයි විදිය. දෙපැත්තකට දාන්න වෙනවා වර්ගඵලය. ඔය. තේරුණා? ඒ ප්‍රශ්නේ අහුත් කියලා. මේක මොන විදිහේ ත්‍රිකෝණයක් ඒකයි මම දන්නවා. සමහරවිට හිතන්න පුළුවන් x සමානයි 16 වෙන්න බෑ. ඒක අපිට කියන්න බෑ. මේක මොන විදිහේ ත්‍රිකෝණයක්ද කියන්නේ අපි දන්නේ නැහැ. හරි. සමපාදද සමද්විපාදද එහෙම මොකුත් කියලා නැහැ. සමහරවිට එහෙම දුන්නොත් මොකක් හරි ඔන්න තර්කයකට යන්න පුළුවන්. එතකොට එහෙම දීලා නැහැනේ. මේක තමයි එකම විදිය. හරි. මේකේ එතකොට එන්නේ කොහොමද? මේකෙත් ওই විදියම තමයි. දෙපැත්තකට දාන්න තියෙන්නේ. දාලා h හොයන්න පුළුවන්. කොහොමද උදේට මේකේ ඉන්නේ? මේකෙත් අපි ගත්තොත් එක පැත්තක් ගත්ත එක මෙන්න මේ 12යි 6යි. එහෙනම් එනවා භාගයක් ආධාරක පාදයේ 12 කියලා හිතුවොත් ලම්බූස 6යි. ඒක සමාන වෙන්න ඕන මේ පැත්තෙන් ගත්තොත් භාගයක් ආධාරකය කියන්නේ 9යි ලම්බූස h. නම් මේ 12 බෙදුනම 6යි 6 වරක් 6 සමානයි. මෙතන බෙදෙන්නේ නැහැ 9 බෙදීම 2h කියලා තමයි එන්නේ. හරි. එහෙනම් මේ බෙදීම දෙක අයින් කරගන්න අපි දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. එතකොට එනවා 2 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 සමානයි 9යි h. දැන් එහෙනම් දෙපැත්තම 9ෙන් බෙදමු. 6යි 9යි බෙදනවා 3ෙන් බෙදුනම 2. 3යි ආපහු 3ෙන් බෙදුනම 2. එහෙනම් h කියලා කියන්නේ සෙන්ටිමීටර් 8යි. 2 1 4යි 4 2 8යි සෙන්ටිමීටර් 8යි. හරි. හරි කල්පනා කරලා බලන්න මේක හදන්න. මේක ගෙදරදී හදන්න. මේක ගෙදරදී හදලා මට එවන්න. ඕකේ h හොයන්න තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි h. හරි. ගෙදරදී හදලා එවන්න ඕක. කල්පනා කරලා හදන්න. ඊළඟට පුතේ සමාන්තර රාශියක වර්ගඵලය හොයන විදිහක් කරමු අපි. ඒකෙත් ගණන් කීපයක් හදලා ත්‍රපීසියමක වර්ගඵලය හොයන එකක් කරලා උද්දෙත් පටන් ගන්න ඕනේ. හරි? හරි. ඊළඟට සමාන්තර රාශියකට ගියොත් සමාන්තර රාශියක වර්ගඵලය හොයන්න පුතේ මේකෙත් මේ මම ලම්බුසවල් දෙකක් ඇන්දේ එහෙම දෙකක් ඕනේ නෑ එකයි ඕනේ හොඳ හොඳට මතක තියාගන්න එකයි ඕනේ සමහර ඒ වගේ එළියෙන් එන්නත් පුළුවන් සමහර ඒ වගේ ඇතුලෙන් එන්නත් පුළුවන් අන්න ඒක පෙන්වන්න තමයි මම ওই දෙකක් ඇන්දේ දෙකම ඕනේ නෑ පටල ගන්න එපා අන්න මම කිව්වා මං ඇයි මේ දෙකක් ඇන්දේ පෙන්වන්න හරි සමහර සමාන්තර රාශි වල මේ ලම්බුස කියන කෙනා එළියෙන් එන්නත් පුළුවන් සමහර වගේ ඇතුලෙන් එන්නත් පුළුවන් හරි එතකොට සමාන්තර රාශියක වර්ගඵලය කියන්නේ මම කියන්නේ මේ ආධාරකය අපි A කියලා ගමු. ආධාරකය A ලම්බුස H නේ. එහෙනම් සමාන්තර රාශියක වර්ගඵලය වෙන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. හරි ආධාරකය A ලම්බෝස H. එහෙනම් AH මෙන්න මේක මතක තියාගන්න සමාන්තර රාශියක වර්ගඵලය කියලා කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි. ඔක ලියා ගන්නකො.
ලියාගෙන මේක හදන්න බලන්න. ඕකේ වර්ගඵලය හොයන්න. ඊළඟට ප්‍රගාන දෙක හදන්න බලන්න. කොහොමද එන්නේ නම් මේකේ වර්ගඵලය කියලා කියන්නේ කවුද පුතේ? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් ආධාරකයේ කියන 12යි ලම්බ උස 5යි. 12 5 කියලා කියන්නේ පුතේ වර්ග සෙන්ටිමීටර් 60යි. ඊළඟට මේකේ වර්ගඵලය එන්නේ කොහොමද? ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් ආධාරක පාදයේ 15යි ලම්බ උස 8යි. මේක එළියෙන් තමයි දීලා තියෙන්නේ. ඒතර මෙන්න මේ දිග ගැන ඕනේ නෑ. ඒක කියන්නේ මේ කඩේකින් ඇදලා දක්වලා තියෙන විදිහට මේ පාදෙට මෙහා ලම්බකයක් වෙනවා කියන එක. හරි? මේ දිග ගැන හිතන්න යන්න එපා. මේ දිග තමයි අපි ගන්න මේ සමාන්තර රාශියේ දිග තමයි. මේ දික් කරපු දිග වැඩක් නෑ. 15 වරක් 8 කියලා කියන්නේ 8 වරක් 5 40.4ක් ඉතිරි වර්ග සෙන්ටිමීටර් 120යි. හරි? කොහොම එන්න ඕන. ඊළඟට මේ ගාන හදන්නකො බලන්න. හරි. ඔගේ වර්ගඵලය හොයන්න බලන්න. මේ සෙන්ටිමීටර 6යි කියලා කියන්නේ කඩේ දිනවද?
මේක හරියට මොකද මෙන්න මෙතන මේ පාදේ දිග 10යි කියලා දැන් ඕක සමානලාට ගාන අමාරු කරන්න මෙන්න මෙහෙමත් දෙන්න පුළුවන්. මෙතන දිග තමයි දෙන්නේ 10යි කියලා. ඒතර අපි දැනගන්න ඕනේ මොකද්ද? සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි. එහෙනම් මෙතනත් අගේ කියදුනේ මෙතනත් 10ක් කියලා දැනගන්න ඕනේ. හරි සමානලාට එහෙම දෙන්නත් පුළුවන්. 10යි දැන් ලම්බ උස දීලා නැහැ. හැබැයි 10යි 6යි දීලා තියෙනවා. මෙතන තියෙන ත්‍රිකෝණයක්. එහෙනම් අපිට මේ ලම්බ උස හොයාගන්න පුළුවන්. මොකක්ද දැම්මනද? පයිතගරස් දැම්මනම් පයිතගරස් කිව්වේ අනුභව කෝණ හැදෙන පාද දෙකේ වර්ගවල එකතුව. ඒ කියන්නේ x වර්ගය ධන 6 වර්ගය සමාන වෙනවා ඔබේ කර්ණයේ වර්ගයට. ඒ කියන්නේ 10 වර්ගය. එහෙනම් x වර්ගය ධන 6 වර්ගය කියලා කියන්නේ 36යි. 10 වර්ගය කියන්නේ 100යි. එහෙනම් x වර්ගය සමානයි 100ෙන් 36ක් අඩු කරාම එනවා අපිට උත්තරේ 64යි කියලා. අපි දෙපැත්තටම වර්ගමූලය දැම්මොත් හරි x සමානයි 64 කියන්නේ 8 වර්ගය. ඒ කියන්නේ x සමානයි සෙන්ටිමීටර් 8යි. එහෙනම් මෙයා 15යි නම් පුතේ මේ ආධාරක පාදයක් මොකද මේ සම්මුඛ පාද සමානයි කියලා මම කිව්වනේ. එහෙනම් මෙයා 15යි. එහෙනම් වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. වර්ගඵලය සමානයි ආධාරක පාදේ 15යි ලම්බ උස 8යි. එහෙනම් ගුණ කරාම වෙනවා කීයයි කියලාද? වර්ග සෙන්ටිමීටර් 120යි කියලා එනවා. හරිද? ඊළඟ මෙන්න මේකේ ලියාගන්න ABCD සමාන්තර රාශියේ වර්ගඵලය ABCD සමාන්තර රාශියේ වර්ගඵලය ABCD සමාන්තර රාශියේ වර්ගඵලය वर्ग सेंटीमीटर 60ක් නම් ABCD සමාන්තර රාශියේ වර්ගඵලය वर्ग सेंटीमीटर 60ක් නම් ABCD සමාන්තර රාශියේ වර්ගඵලය वर्ग सेंटीमीटर 60ක් නම් DCFE वर्गඵලය සොයන්න DCFE සමාන්තර රාශියේ वर्गඵලය සොයන්න හරි හදන්න try එකක් දෙන්න බලන්න ABCD समांतर राष्ट्रीय वर्गफल है वर्ग सेंटीमीटर 60ක් නම් DCEF DCFE हरे DCEF DCFE समांतर राष्ट्रीय वर्गफल සොයන්න DCFE समांतर राष्ट्रीय वर्गफल සොයන්න හරි ඔයාලා කියමු බලන්න මෙතන මේ 4යි කියන්නේ පුතේ මෙන්න මේ ABCD ගේ ලම්බ උස 5යි කියලා කියන්නේ DCFE ගේ ලම්බ උස හරි මොකද වෙන්නේ දැන් මෙන්න මෙයාගේ වර්ගඵලය 60යි කියලා කියනවා හරි මෙයාගේ වර්ගඵලය 60යි කියලා කියනවා ඉතින් යාගේ වර්ගඵලය 60 වෙන්න නම් දැන් මේකේ අපේ ගන්න මේකේ වර්ගඵලය නෙමෙයි එයාගේ වර්ගඵලය හොයන්න ආධාරක පාදේ නැහැ එහෙනම් ආධාරක පාදේ හොයාගන්න පුළුවන් කාගෙන්ද මෙන්න මෙයාගේ 60 වෙන්නේ කොහොමද මෙන්න මේ ලම්බ උසයි ආධාරකයයි ගුණ කරා එතන අපි ආධාරක පාදේ දන්න අපි ඒක x කියලා හිතමුකෝ එහෙනම් ABCD ගේ වර්ගඵලය කියන්නේ කවුද ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස 4යි.
එහෙනම් පුතේ වර්ගඵලය 60යි කියලා දීලා තියෙනවා. 4x දෙපැත්තම 4ෙන් බෙදුවොත් අපිට ආධාරක පාදය හොයාගන්න පුළුවන් සෙන්ටිමීටර් කියලාද 15යි කියලා. හරි. එහෙනම් ඒ ආධාරක පාදෙන්න තමයි මේ සමාන්තරාංශය ඇදලා තියෙන්නේ. එහෙනම් එයාගේ වර්ගඵලය කියලා කියන්නේ 15 ගුණ කිරීම ලම්බ උස 5යි. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් 75යි. හරි. තේරුණාද? මොකද්ද මේ සමාන්තරාංශයේ වර්ගඵලය 60යි කියලා දීලා තියෙනවා. අපෙන් යන්නේ මෙයාගේ වර්ගඵලය. එයාගේ වර්ගඵලය හොයන්න විදිහක් නෑ පුතේ ආධාරක පාදේ දීලා නෑ. හරි. එහෙනම් ආධාරක පාදෙදී හොයාගන්න තිබ්බනම් හරි. එතකොට අපි බලමු ආධාරක පාදෙක හොයාගන්න ආධාරක පාදේ හොයාගන්න මොනවා හරි දත්ත තියෙනවා. ඔව්. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා ලම්බ උස දීලා තියෙනවා. එහෙනම් ඒ දෙන්න ආශ්‍රයෙන් අපිට පුළුවන් මෙයාගේ ආධාරක පාදෙදී හොයාගන්න. ඒ ආධාරක පාදෙම තමයි මෙයා හැදලා තියෙන්නේ. එහෙනම් ඒක හොයාගන්න පුළුවන් මේ විදිහට වර්ගඵලය සමානයි x ගුණ කිරීම 4. ඉතින් අපි ආධාරක පාදේ x කියලා ගත්තා. එතකොට අපිට ආධාරක පාදේ 15යි කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් 15 ලම්බ උසෙන් ගුණ කරාම 75යි කියලා එනවා. හරි. මේක හදන්න පුළුවන්ද? එච් හොයන්න තියෙන්නේ. බලන්න. හිතන්න බලන්න. ඕක හදන්න ඕන තර්කය මම කියලා දීලා තියෙන්නේ දැන් කලින් පාඩමේදී කරා අපි. හැබැයි ත්‍රිකෝණාර්ගය නෙමෙයි මේකේ හදන්නේ. හරි. මොනම පොඩි දවුවකුත් කරා. එහෙනම් හදලා මට උත්තරේ කියන්න බලන්න එච්ලි. මම හදන්නේ කියන වෙලාවට පුතේ දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අනේ මට තේරෙන්නේ නැහැ හැදුවට පස්සේ හදනකම් මං ඉන්නවා කියලා ඉන්න එපා. මොකක් හරි කරා මොනවා හරි හිතන්න. හරි. ඒ හිතන දේ තුල තමයි මම ඊට පස්සේ කියලා දුන්නා මේක හොඳට මතක හිටින්න. නිකන් ඉන්න එපා. හදගෙන උත්තර කියන්න බලන්න ඕනට ඕන හරි. ඔයාලා නම් උත්තර කියන්න බලන්නද? chat එකට දාන්න. හිතාගන්න බෑද? අමාරුයිද? හරි. මේකෙත් මොකද වෙන්නේ පුතේ? දැන් මෙන්න මේ ලම්බකේ වැටලා තියෙනවා කියන්නේ මෙයත් ආධාරක පාදයක්. හරි මේ ආධාරක පාදෙට මෙන්න මේ ලම්බ උස අරගෙන
මම එක්කෙනෙක් ලියනවා. එහෙනම් කවුද 10 ගුණ කිරීම 12. ඒකෙන් එන්නේ කවුද පුතේ? මේ සමාන්තර රාශිය වර්ගඵලය. හරි? මම මේ 15 ආධාරකයක් විදිහට අරගෙන h ලම්බූස විදිහට අරගෙන තව කෙනෙක් ලියනවා. ඒ කියන්නේ 15 ගුණ කිරීම h. ඒකෙන් එන්නේ කවුද? මේ සමාන්තර රාශිය වර්ගඵලය. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? සමානයි. හරි? ඒ කියන්නේ මෙතනින් එන පුතේ 120යි සමානයි 15යි h දෙපැත්තම 15ෙන් බෙදුවොත් මොකද වෙන්නේ? h සමානයි සෙන්ටිමීටර් 8යි. ඔක තමයි තිබ්බේ. අර ත්‍රිකෝණේ ගාන වගේම තමයි. හරි? ත්‍රිකෝණ ගානෙත් අර ආධාරක පාද දෙපැත්තට අරගෙන ලම්බුස වල දෙකක් දාලා සමාන කරගත්ත වර්ගඵලය. මේ විදිහම තමයි මේක. මේ ආධාරක පාදය කියලා කිව්වොත් 12 තමයි ලම්බෝස. හරි? දැන් අදිස්සේ ගන්නකොට මේ අතර විතරක් නෙමෙයි ලම්බෝස මෙහෙම වෙන්නත් පුළුවන්. තව මෙන්න මෙහෙම උඩට දෙන්නත් පුළුවන්. එළියෙන් එන්නත් පුළුවන්. එක එක විදිහට එන්න පුළුවන්. හරි? තේරුණාද? ප්‍රශ්න තිබ්බොත් අහන්න. මේක ගෙදරදී හදන්න ඊළඟට. මේකේ වර්ගඵලය පුතේ වර්ග සෙන්ටිමීටර 150යිලු. හරි? වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 150යිලු. ආධාරක පාදය අහනවා. ඔක ගෙදරදී හදන්න. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 150යි. ලම්බූස 6යි. ආධාරක පාදය අහනවා. හරි. ඊළඟ එක තමයි ට්‍රපීසියම. තව එක්කෙනෙක් තමයි කවුද? ට්‍රපීසියම. හරි? ට්‍රපීසියම. එතකොට මේ ට්‍රපීසියම් උත් ගත්තොත් සාමාන්‍යයෙන් දෙකක් කොටස් දෙකක් වගේ තියෙනවා. ඉතින් ට්‍රපීසියම් උත්තේ හැමතිස්සෙම සමාන්තර පාද දෙකක් තියෙනවා. හරි? සමාන්තර පාද දෙකක් තියෙනවා. මේ පාදේ x මේ පාදේ y මේ ලම්බූස x කියලා ගමු. හරිද? එතකොට ඔය එක විදියක් ට්‍රපීසියම. මම මේකට සූත්‍රය කියලා ඉන්නම් මුලින්ම. ට්‍රපීසියමක වර්ගඵලය කියන්නේ පුතේ මෙන්න මේ සමාන්තර පාද දෙක එකතු කරලා හරි සමාන්තර පාද දෙකේ දිගවල් දෙක එකතු කරනවා. ඒ කියන්නේ x ධන y එකතු කරලා මේ දිග දෙකෙන් බෙදනවා. හරි සමාන්තර පාද දෙකේ දිගවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා ಗುಣ කරනවා අපි ලම්බ උසෙන්. ಗುಣ කරනවා ලම්බ උසෙන්. හරි ඔන්න ඕක මතක තියාගන්න. ට්‍රපීසියමක වර්ගඵලය හැදෙන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව හරි සමාන්තර පාද දෙකේ එකතුව බෙදනවා දෙකෙන් ಗುಣ කරනවා ලම්බ උසෙන්. හරි ඔක මතක තියාගන්න. දැන් සමහර ට්‍රපීසියම් මෙහෙමත් වෙන්න පුළුවන්. මේක දැන් ලම්බුස පාදයක් විදිහටම නෙන්නේ. ලම්බුස ඇතුලෙන් වෙනම විදිහට දෙන ට්‍රපීසියම් වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. හරි ඔය විදිහට ලම්බූස ඇතුලෙන් එන ට්‍රපීසියම් එන්නත් පුළුවන්. හරි එහෙම නැත්නම් ලම්බූස පාදයක් වෙලා එන ට්‍රපීසියම් එන්නත් පුළුවන්. හරි කොහොමාවත් මෙච්චරයි වර්ගඵලය වෙන සූත්‍රය. සමාන්තර පාද දෙකේ දිගවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒක ಗುಣ කරනවා කාගෙන්ද? h කින්. හරිද? එහෙනම් ඔයගොල්ලෝ හොයන්න බලන්න මෙන්න මේකේ වර්ගඵලය. හෙට කතා කරනවා වෘත්තය ගැන. එතකොට වර්ගඵලයේ පාඩම තල රූපවල වර්ගඵලය කියන පාඩම ඉවරයි පුතේ. හරි.
මේ ත්‍රපීසියමුත් එන්න පුළුවන් විභාග වලට එහෙම ආපු අවස්ථාවල් තියෙනවා. ඔයගලන්ට මම ටියුට් එක දුන්නා මේ ටියුට් එකේ එක ගානක් තියෙනවා ත්‍රිකෝණ එකයි ත්‍රපීසියම එකයි වර්ගඵලය හොයන්න කියන එකක් තියෙනවා රූල් වල මම විදිහට 2010 හෝ 11 අවුරුදු දෙකෙන් එකක වගේ මතක මට ලාවට මතක මට හරියට මතක නැහැ. අවුරුදු වල තියෙනවා ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නත් ඇවිල්ලා තියෙන දේ එකමයි. ගොඩක් කට්ටිය මට කිව්වා මට මුල ඉඳලම මතක නැහැ ඉඳන් මුකුත් මතක නැහැ කියලා කිව්වා සමහර අය මම මුකුත්ම දන්නෙත් නැහැ කියලා කිව්වා ඒ නිසා තමයි මුල ඉඳලම මේක කරගෙන යන්නේ හරි ඉතින් මහන්සි වෙලා අල්ලගන්න උඩරිම මේ දැන් මේ 8 වසරේ ඉඳලම දින ටික මේ කරගෙන යන්නේ හරි මම රෙකෝඩින් එක දානවා ඉතින් ආපහු මොනවා හරි දැන් ගණන් හදන්න යද්දි දැන් ඔය දින ගණන් හදන්න තව ඔයගොල්ලෝ පරණ අවුරුදුව කියන්නේ මේ වගේ අභ්‍යාස තියෙනවා හරි 6 7 8 9 පොත්වල මේ වගේ අභ්‍යාස තියෙනවා ඒවත් අරගෙන හදන්න පොත් ගන්න පුළුවන් අච්චු කොට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එහෙම කාට හරි ඕන නම් ඔයගොල්ලෝ දන්නවත් ඇති සයිට් එක නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම මේ සයිට් එකේ වන්නම් ඒකෙන් අපිට ඕන අච්චු පොතක් ඕන ශ්‍රේණියක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒව ඩවුන්ලෝඩ් කරගෙන මේ අච්චු පොත්වල දින ගණනුත් හදන්න හරි එහෙනම් මේ කියන්නේ කොහොමද පුතේ ආධාරක පාද දෙක එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ කවුද? 10යි 5 sorry ආධාරක නෙමෙයි. සමාන්තර පාද දෙක. 10යි 5යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ಗುಣ කරන්න ඕනේ කාගෙන්ද? ලම්බ උසෙන්. ලම්බ උස කියන්නේ 8යි. එහෙනම් මේ දෙකට මෙයාට කපලා දාත හැකි. එතකොට එනවා 10 දාන 5 කියන්නේ කීයද? මෙතනින් එනවා 15. ගුණ කිරීම 8 දෙකෙන් බෙදුනම 4යි. එහෙනම් 15 4ෙන් ගුණ කරා කියන්නේ කීයද? වර්ග සෙන්ටිමීටර් 60යි. හරි. ඔන්න ඔහොමයි හොයන්නේ. ඊළඟට මේක ගෙදරදී හදන්න. මේක ගෙදරදී හදන්න. හරි. මේක දැන් හදන්න. මේකේ වර්ගඵලය දෙනවා උදේ වර්ගඵලය තමයි මම ඇතුළේ ලියන්නේ වර්ගඵලය ලියන්න. මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 45යිලු. හරි වර්ග සෙන්ටිමීටර 45යිලු එච්චරම. හොයන්න බලන්න. කොහොමද උදේ? වර්ගඵලය 45යි කියලා කියනවනේ අපි වර්ගඵලයේ සූත්‍රය ලියමු. වර්ගඵලය සමානයි කොහොමද එන්නේ? 8යි 10යි එකතු කරලා 8යි 10යි එකතු කරලා බෙදන්න ඕනේ දෙකේ. ඒක ගුණ කරනවා ලම්බූස HK. වර්ගඵලය දීලා තියෙන උදේ 45යි. හරි? එහෙනම් මේ දෙන්න එකතු කරාම වෙනවා 16 බෙදීම 2යි h 16 දෙකෙන් බෙදුවම කීයද 8යි. එහෙනම් එනවා 8යි x සමානයි 45.
5යි. දැන් අපි දෙපැත්තම 8ෙන් බෙදමු එහෙනම් 8ෙන් බෙදුවම h සමානයි දශම ගාණක් එයි. හරි 45 8ෙන් බෙදුවම sorry 18යි නේ. එතන 18යි. 18 දෙකෙන් බෙදුවම 9යි. sorry 9යි h. හරි. එහෙනම් අපි දෙපැත්තම 9ෙන් බෙදන්න ඕන. එතකොට h සමානයි සෙන්ටිමීටර් 5යි. හරි. sorry පොඩ්ඩක් වරදුනා. 18යි එන්න ඕන. 18 දෙකෙන් බෙදුවම 9යි. හරි. thank you. හරි. ළඟට එන්න මේක හදන්න බලන්න පුතේ. මේකේ වර්ගඵලය वर्ग सेंटीमीटर 90යි. x සහන හදන්න බලන්න. ඔයාලට දෙන ටියුබ් මම කතා කරනවා. හරි. සංඛ්‍යා ක්‍රියාප්ති ටියුබ් එක දුන්න මම ඒක කතා කරන්න පුතේ මේ. තියරි පන්ති වල තාම කතා කරෙත් නෑ. ඒගොල්ලෝයි ඔයගොල්ලෝ ඔක්කොම එකට දාලා එක දවසක් කතා කරනවා ඒ ටියුබ්. එනිසා ඒ දෙනේව හදලා තියාගන්න. මම දැන් ළඟදිම කතා කරන්න ගන්නවා. තව මේ මාසේ අන්තිම වගේ විදිහට ටියුබ් කතා කරන්න පටන් ගන්නවා. මේකේ කොහොමද එතකොට හදන්නේ? वर्गඵලය 90යි කියලා දීලා තියෙනවානේ. අපි දැන් ලියමු वर्गඵලය සමානයි කොහොමද එන්නේ? 10 ධන x සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා ලම්බ උස 6ෙන් ගුණ කරන්න. එතකොට මෙයාට මෙයා කැපුණාම කියදුදී 3යි. එහෙනම් वर्गඵලය කියනවාද 90යි 10 ධන x sorry. ඔව් මෙතන 10 ධන x තියෙනවා. එළියෙන් 3ක් තියෙනවා. මේ 3ෙන් එහෙනම් මේ වරහන ගුණ කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම දෙපැත්ත 3ෙන් බෙදලා ඉඳියත් හරි. හරි. කැමති විදියක් මම මේ 3ෙන් වරහන ගුණ කරන්න. 3ෙන් වරහන ගුණ කරාම 10 වරක් 3 30යි. ධන 3යි x ගුණ කරාම 3යි x. එහෙනම් දැන් මේ සමීකරණ විසඳන්න නම් 3x අපි වරන්න ඕන. එතන x එක්ක වදයක් වෙලා තියෙන මේ ධන 30. එහෙනම් යාම මේ පැත්තට ගෙනාවම ඍණ 30ක් වෙනවා. සමානයි 3යි x. එතකොට 90 වෙන 30ක් අඩු කරාම 60 සමානයි 3යි x. දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත් පුතේ x සමානයි 20යි සෙන්ටිමීටර කියලා එනවා. x සමානයි සෙන්ටිමීටර 20යි කියලා එනවා. හරි. මොකද ඔහම ගන්නක් තිබ්බා. නැත්නම් මේක සුළු කරන්නේ නැතුව. හරි. වරහන සුළු කරන්නේ නැතුව මේ වරහනට පොදු වෙන්නේ මේ මම මෙතනින් පස්සේ ටික. මෙන්න මෙතනින් පස්සේ මෙහෙමත් හදන්න තිබ්බා වුණා. 90 සමානයි 10 ධන x 3නේ තිබ්බේ මේ 3 අයින් කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදලා ඉන්නත් තිබ්බයි. බෙදන අතර ගුණ කිරීමක් නෙ තියෙන්නේ. ඒකට දෙපැත්තම 3ෙන් බෙදලා දාන්න පුළුවන්. එහෙම කරලා ගත්තා නම් මෙතන එනවා උදේ අපිට 30යි. සමානයි 10 ධන x. එහෙනම් x හොයන්න ඕන. මේ 10 මෙහෙන් අඩු කරනවා. 30 ඍණ 10 සමානයි x. එහෙනම් x සමානයි 20යි සෙන්ටිමීටර. කොහොම හදන්න පුළුවන් ඕන කෙනෙක්ට. හරි? දෙකම හරි. ආපුදේ හරි. දානවා අනිවාර්යයෙන්ම දානවා. මම අප්ලෝඩ් කරලා දානවා. හරි. මේ ගානක් ගෙදරට ලියාගන්න උදේ. මේකේ වර්ගඵලය वर्ग सेंटीमीटर 63යි. x සහන. හරි. ඔකත් ගෙදරදී හදන්න. x සහනවා. රෙකෝඩින් එක දානවා උදේ මේ පැයක් එකමාරක් වගේ යයි උදේ මේ
සිග්නල් අවුල් නිසා අප්ලෝඩ් වෙන්න ටුක්ටක් වෙලාව යනවා. ඒකයි. හරි අප්ලෝඩ් වෙච්ච ගමන් මම ගෲප් එකට දානවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. හරි. අදට අපි එහෙනම් ඔතනින් නවත්වනවා පුතේ. වෘත්තයක ගැන කතා වෘත්තෙත් ලොකු දේවල් ටිකක් නෑ නේ වර්ගඵලෙ ලොකු පාඩමක් නෙවෙයි. වර්ගඵලය ඇත්තටම කියනවා නම් මෙහෙමයි. අහන්න පුළුවන් සාධක තියෙන ඔන්න ඔය විදිහ පුතේ. හරිද? මොකද්ද? එක්කෝ වර්ගඵලය හොයන්න ඔක්කොම සාධක ටික දීලා වර්ගඵලය අහන්න පුළුවන්. නැත්තම් එකක් අඩුවෙන් දීලා වර්ගඵලයක් දීලා ඒ අඩුවෙන් දීපු එක අහන්න පුළුවන්. ඒතකොට කෙලින්ම කරන් තියෙන්නේ මේ විදිහට වර්ගඵලයට සමාන කරලා ලියාගෙන යන්න. අඩුපදයට අකුරක් දාලා ලියන්න සමීකරණය. ලියලා ඕක හොයන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ සරල කරුණ තේරුම් ගන්න. හරි? මේ පාඩම් වල දැන් තියෙන්නේ හැම පාඩමකම පොඩි හරයක් තියෙන්නේ. චූටි කෑල්ලක්. ඕක තමයි අපි අල්ලගන්න ඕනේ. හරි? දැන් පරිමිතිය පාඩම ගත්තත් ওই ටිකමයි තියෙන්නේ උදේ. එක්ක සූත්‍රයට ඕන කරන ඔක්කොම කරුණු ටික දීලා පරිමිතිය අහන්න පුළුවන්. නැත්තම් පරිමිතිය හරි තාපදිග හරි මොකක් හරි දීලා ඊට අඩු එක්කෙනෙක් අහන්න පුළුවන්. එතකොට ඒ කියන කෙනාට අඩුව අපි ලියනවා සමීකරණේ. අඩු පදයට මොකක් හරි අකුරක් දා ගන්නවා. එතනින් එහාට සමීකරණ තියෙනවා. හරි? එතනින් එහාට සමීකරණ ඕගොල්ලෝ ඔන්න චුට්ටක් අරන් හිතලා බලන්න. මේ හැම පාඩමකම හරය ඔච්චරයි. හරි? දැන් මේ වර්ගඵලයේ ගානකදී ගානෙන් ගානට මතක තියාගන්න ඕනේ නැහැ. මෙහෙම આવොත් මෙහෙම හදන්න, මෙහෙම આવොත් මෙහෙම හදන්න කියලා එහෙම මතක තියාගන්න යන්න එපා. මේ ඔක්කොගෙම තියෙන පොදු හරයක්. මොකද්ද? වර්ගඵලය හොයන්න අවශ්‍ය කරන දත්ත ටික දුන්නොත් ඒ ටික ආදේශ කරලා වර්ගඵලය හොයන්න. හරි? එක දත්තයක් හරි අඩුවෙන් දෙනවා නම් වර්ගඵලය අනිවාර්යයෙන්ම දෙනවා. ඒකට වර්ගඵලයට සමාන කරලා සූත්‍රය ලියන්න. වර්ගඵලයේ සූත්‍රය. දෙලා ඒ දෙන පදේ හොයන්න තියෙන්නේ. ඔච්චරයි. මේ හැම පාඩමක ඕනනම් කල්පනා කරලා බලන්න ඔය ටික තමයි. ඔය හරිය තමයි ඔන්න තියාගන්න ඕනේ. හරි? හරි. එහෙනම් අපි අදට ඔතනින් නවත්වමු. ප්‍රශ්න මොකුත් තියෙනවද කාටවත්? තියෙනවා නම් අහන්න. හරි දෙන අදට ඔතනින් නවත්වමු. දුසන්නයි.